ඉතිහාසය තුළ වාර්තාගත වෙච්ච දවසකට වාර්තාගත වෙච්ච වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව 3243ක් වගේ ප්‍රමාණයක් ඉදිරි පහුගිය පැය 24 කාලය තුළ ඊයේ දවසේ වාර්තා වුණා ඇමරිකා එක්සත් ජනපදයෙන්. සමස්ත වාර්තාවෙන් රෝගීන් ගාන 2 ලක්ෂ ඉක්මවා දින ගණනාවක් දැන් එක දිගට වාර්තා වෙමින් තියෙනවා. එතකොට මේ තියෙන තත්ත්වය විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමාන කරනවා මේ ලැබිලා තියෙන දෙසැම්බර් මාසය තුල ඊටාම භයානක අඩියකට ලෝකේ පුරා ගමන් කරන්න පුළුවන් රෝගීන් සංඛ්‍යාව වගේම මරණ සංඛ්‍යාව ඊටාම ඉහළ මට්ටමකට ලෝකේ පුරා ගමන් කරන්න පුළුවන් කියලා. ඒකට ප්‍රධාන හේතු දෙකක් බලපානවා කියලා අය කියනවා. පළවෙනි එක තමයි එළඹෙන උත්සව සමය. විශේෂයෙන්ම නත්තල් උත්සවය ලෝකේ පුරා වැඩිම පිරිසක් සමරන උත්සවයක් බවට පත් වෙලා තියෙන තත්ත්වය යටතේ ඊගාවට නව අවුරුදු උදාවක් එනවා ජනවාරි 1 වෙනිදා. ඒක මුළු ලෝකෙම සමරනවා. ඊට අමතරව අපි ගත්තාම යුරෝපයට සහ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වලට මේ දෙසැම්බර් මාසයේදී එළඹෙන සීත කාලයත් එක්ක රෝගේ ව්‍යාප්ත වෙන්න අවශ්‍ය සුදුසු වාතාවරණයක් ඒ රටවල් වල නිර්මාණය වීම සහ විශේෂයෙන් වැඩිහිටි ජනගහනය අතර මරණ සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමකට යා හැකි කියන කාරණය ඒ අය මේ වෙනකොට පුරවකථන කරලා තියෙනවා. ලෝකේ පුරා රටවල් වල මේ රෝගීන් වාර්තා වෙන පැටර්න් එක එහෙම නැත්නම් රටාව අපි අධ්‍යයනය කරලා ගත්තාම අපිට පේන්න තියෙන දේ තමයි යම් රටක් 30,000 සීමාව රෝගීන් පැන්නට පස්සේ ඊටාම් ශීඝ්‍ර ව්‍යාප්තියක් ලෝකේ අනිත් හැම රටකම අපි දැක්කා. ඒ නිසා විශේෂයෙන්ම අපේ රට තුලත් දැන් 30,000 සීමාව පැන්නට පස්සේ අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ලෝකේ අනිත් රටවල් වල වුණා වගේ තත්ත්වයක් ඇති නොවෙන්න අපි කටයුතු කිරීම. මොකද අනිත් ලෝකේ රටවල් 30000 පැන්න ගමන් 30000 ඉඳන් 40000ට වෙන්න 40000 ඉඳන් 50000ට එන්න ඊටාම කෙටි කාල සීමාවන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට ලංකාව තුලත් දැන් මේ වාර්තා වෙන ස්වභාවයන් ගත්තාම එතෙන්ට ගමන් කරමින් තියනවාද කියන සැකය සමහර දෙනෙකුට මතුවෙන්න පුළුවන්. ඒ සැකය සාධාරණයි. මේක තව සනාථ කරන කාරණයක් තමයි අපි ගත්තාම ඔක්තෝබර් මාසේ මැද වෙනකොට අපි ලෝකේ පුරා රටවල් 220ක මේ රෝගීන් වාර්තා වෙන ප්‍රමාණයන් බලලා ශ්‍රේණිගත කිරීම කරනවා. ලෝකේ පුරා වැඩියෙන්ම කොවිඩ් තියෙන්නේ කොයි රටේද අඩුවෙන්ම කොවිඩ් තියෙන්නේ කොයි රටේද කියලා. ඒතකොට වැඩියෙන්ම තියෙන්නේ අංක 1ට ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එතකොට මේ පිළිවෙලට අපි හැදුවාම ඔක්තෝබර් මැද වෙනකොට අපි හිටියේ මේ ශ්‍රේණිගත කිරීම වලදී 147 වෙනි තැන. ඔක්තෝබර් මැද වෙනකොට ඒ කියන්නේ 220ක් අතරින් 147 වෙනි තැන. ඇමරිකාව පළවෙනි තැන අපි 147 වෙනි තැන හිටියේ. නමුත් ඊයේ වෙනකොට තත්ත්වය තමයි අපි 295 වෙනි තැන දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙන රෝගීන් වාර්තා වීමත් එක්ක. ඒ කියන්නේ අපි මාස එකහමාරක වගේ කෙටි කාල සීමාවක් ඇතුළත ස්ථාන 52ක් ඉදිරියට ඇවිල්ලා තියෙන නරක පැත්තට. ඒ කියන්නේ රෝගීන් වාර්තාව වැඩි වීම පැත්තට. ඉතින් ඒ නිසා ඊටාම පැහැදිලිව යම් අවදානම් තැනක අපි ඉන්නවයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕන. ඒ වගේම සංකීර්ණ තැනකට අපි රටක් විදිහට ගමන් කරමින් තියෙනවයි කියන එක අපි පැහැදිලි කරගන්න ඕන. විශේෂයෙන්ම මෙච්චර දවසක් අපි කතා කරපු කේන්ද්‍රයේ වෙච්ච බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කය සහ මහනගර සභා සීමාව CMC කලම් මියුනිසිපල් කවුන්සිල් ඒරියා එක එහෙම නැත්නම් මහනගර සභා සීමාව ආශ්‍රිතව තිබිච්ච අවදානම යම් මට්ටමකට එතනින් එළියට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. දැන් උදාහරණ විදිහට අපි කොළඹ නගර සභාවට දුන්න අවධානයට සමාන අවධානයක් මේ වෙනකොට බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය සඳහා දෙමින් තියෙනවා. ජනගහනය එතන අඩු වුණත් ලොකු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්න ඉඩකඩක් නිර්මාණය වෙමින් තියෙනවා බණ්ඩාරගම ප්‍රදේශය තුල. ඊළඟට මහනුවර මහයියාව බෝගම්බර ප්‍රදේශය ගැන අපි එතන රෝගී පොකුරු නිර්මාණය වෙමින් තියෙනවා. ඒතර ඒක ගැන අපි අවධානය යොමු කරමින් තියෙනවා. මෙච්චර දවසක් අපි අවධානම අඩුයි කියලා කතා කරපු නැගෙනහිර පළාතේ අක්කරේපත්තු සමන්තුරේ කල්මුනේ අම්පාර ප්‍රදේශවල රෝගී පොකුරු බිහිවීමේ අනතුරක් ගැන අපි කතා කරමින් ඉන්නවා. ඇහැලියගොඩ රත්නපුරේ ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් ආශ්‍රිතව වාර්තා වෙච්ච ප්‍රමාණය දැන් 200 සීමාව ඉක්මවා වාර්තා වෙමින් තියෙනවා. පුත්තලමෙත් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. යම් ප්‍රමාණයක් රෝගීන් ගාල්ලෙත් ඒ වගේ තත්ත්වයක් මතුවෙමින් තියෙනවා. ඒතකොට ලංකාවේ මේ අවදානම් කියලා අපි හඳුන්වපු බස්නාහිර පළාතෙන් අවදානම යම් විදියකට සමහර අනිත් අවදානම අඩු වෙලා තිබිච්ච පළාත් වලට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඒ හින්දා තමයි අපි හැමෝම අපේ වගකීම මේ වෙලාව ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන අවබෝධයෙන් යුක්තව කටයුතු කළ යුත්තේ. බලධාරීන් විදිහට බලධාරීන්ගේ වගකීම, සෞඛ්‍ය ආරක්ෂකාංශ විදිහට ඒ අයගේ වගකීම, ජනතාවගේ වගකීම ඒ සේට්ටම වඩා ඉහළින්ම මතක තියාගෙන අවබෝධයෙන් යුක්තව ක්‍රියාත්මක කිරීම ඉදිරි කාලය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අපිට වැදගත් වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කරන්නේ දැන් ඉදිරියේදී විශේෂම උත්සව සමයක් එනවා අපේ රට තුලත්. අපේ සහෝදර කතෝලික ජනතාවක් ඉන්නවා නත්තල් උත්සවයේ අයට අවුරුද්දකට සැරයක් එන උත්සව අවස්ථාවක්. ඒ අය නත්තල් උත්සවයේ සමරන ආකාරය පිළිබඳ අපිට අත්දැකීම් තියෙනවා. එක දවසකින් ඉවර වෙන්නේ නැහැ. සමහරවිට සතියක්
වගේ දිගට නැත්තල් උත්සවය සැමරීම තමයි සම්ප්‍රදායක් විදිහට ඒ අය කරමින් ඉන්නේ. ගෙවල් වල ප්‍රිය සම්භාෂණ ඒ ඇතුළු ඒ පිරිස එකතු වෙලා කරන කාර්යයන් ගොඩක් අනිත් සියලුම උත්සව වලට වඩා වැඩි නත්තල් උත්සවයේදී ඒක අපි දන්නවා. ඒ හින්දා කරුණාකරලා අපි ජනතාවට කියනවා මේක අපිට මේ වෙලාව මොකද්ද කියලා අවබෝධ කරගෙන ඒ කතෝලික ජනතාව ක්‍රියාත්මක වෙයි කියලා අපි විශේෂයෙන්ම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි ගත්තාම එක කොට්ටාසියකට විතරක් නෙමෙයි මේක බලපාලා තියෙන්නේ. ජාතියක් විදිහට ආගමක් විදිහට වෙන් වෙලා කොවිඩ් සලකලා නැහැ. හැමෝටම එක විදිහට තමයි කොවිඩ් සලකලා තියෙන්නේ. අපි දැන් ආරම්භය ඉඳන් ගත්තාම සිංහල අලුත් අවුරුද්ද, හින්දු අලුත් අවුරුද්ද අපිට අහිමි වුණා. බෞද්ධයන්ගේ වැදගත්ම උත්සවයක් වෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය අපිට අහිමි වුණා. අපේ මුස්ලිම් සහෝදර ජනතාවගේ රාමසාන් උත්සවය අපිට වෙනද විදිහට සමරන්න බැරි වුණා. හින්දු ජනතාවගේ දීපවාලි උත්සවය වෙනද විදිහට අපිට සමරන්න බැරි වුණා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ කාරණා සිහිය තබාගෙන මේ මොහොතේදී උත්සව සමය වගකීම් සහගතව ගත කරන්න අපි හැමෝම සබුද්ධික වුණොත් අපිට ජනවාරි මාසයේ යම් සුබදායි තැනකට ගේන්න පුළුවන්. ඒ හින්දා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන්ම මේ වෙනකොට එළමන උත්සව සමය ඉලක්ක කළා මාර්ගෝපදේශ සහිතව යම් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා තියෙන ජනතාවට තමන්ගේ වගකීම සිහිපත් කළා. ඒතෙන්දී විශේෂයෙන්ම උත්සව සමයේ සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශය තුළ එයා ඊට පැහැදිලිව කියලා තියෙන විදිහට මේ සාප්පු සවාරි යන්න වැඩි නැඹුරුතාවයක් එන කාලයක් මේ උදා වෙලා තියෙනවා. නමුත් වෙනද විදිහට සාප්පු සවාරි යන්න එපා. ගෙදර තමන්ගේ ගෙදරට ඇඳුම් පැළඳුම් ටික ගන්න, වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ගන්න සාප්පුවකට වෙළඳපොළට යනවා නම් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගෙදරින් යන්න. වෙනද විදිහට අර ගෙදර ඉන්න අම්මා තාත්තා කුඩා දරුවෝ සියලු දෙනා එකතු කරගෙන කඩේට යන්න එපා කියන එක කියලා තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා සංචරණ සීමාවන් මේ විදිහට පවත්වාගෙන යන්න. ඒ වගේම අවදානම් කණ්ඩායම් ටික එළියට බස්සන්න එපා. ඒ අය ගෙවල් ඇතුලේ තියාගන්න. විශේෂයෙන් දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ තියෙන ඒ වයස්ගත වූ ඇතුළු ගර්භණී මව්වරු ඇතුළේ අවදානම් පිරිස සමාජයට නිරාවරණය කරන්න එපා. ඒ වගේම සමාජයට ගියාට පස්සේ අත්සෝදනවා, මුව ආවරණයක් පාවිච්චි කරනවා, මීටරේ දුර තියාගෙන ඉන්නවා. දැන් විශේෂයෙන් පෝලිං වල වගේ ගැවසෙනකොට අපිට මේ දුර අමතක වෙනවා. ඒ නිසා විශේෂයෙන් අවධාරණය කරනවා ඒ දුර පෝලිමක ඉන්නකොට දුර තියාගන්න. විශේෂයෙන්ම අර තමන්ගේ ගෙදර තමන්ගේ ගේ ළඟ තියෙන තැනකට ඒ වෙළඳපොළකට යන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. දැන් හැමෝම දැන් අපි පුරුදු වෙලා තියෙනවා දුර තියෙන සමහර වෙලාවට ජනප්‍රියයි කියන වෙළඳ ආයතන පසුපස්සේ ගිහිල්ලා ඒ ආයතන වලටම යන්න. ඒතර මේ පාර ඒක චුට්ටක් අපිට හිතලා බලන්න වෙනවා. නැවත අපි එතෙන්ටම යන්න ඕනද? අපේ නිවසාවට අපේ ප්‍රදේශයේ වෙළඳසැලක් තියෙනවා. අපේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන එතෙන්ටත් අපි පුළුවන් තරම් අර රෂ් අවර්ස් මග ඇරලා, ඒ කියන්නේ සෙනඟ ගොඩක් ගැවසෙන වෙලාවල් මග ඇරලා දවසේ සෙනඟ අඩුවෙන් ගැවසෙන වෙලාවල් තෝරගෙන ඒ තැන් වලට යන එක හරහා අපිට අර මිනිස්සුත් එක්ක ගැටෙන එක පුළුවන් තරම් අර සමාජය තුළ ව්‍යාප්තිය පාලනය කරගන්න උදව් වෙයි. වෙන මේ කියන කාරණාත් එක්ක විනෝද ගමන් යන එක, වන්දනා ගමන් යන එක පුළුවන් තරම් අපි මේ කාලේ අඩු කරන්න ඕන. ප්‍රිය සංഭാෂණ පවත්වන එක පුළුවන් තරම් බාහිර පුද්ගලයා ගහලා ගෙදර ඇතුලේ වුණත් පාටියක් පවත්වන එක ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ගෙදර අය විතරක් එකතු කරගෙන අඩුම ගානේ අසල්වැසියොත් එක්කත් මේක බෙදා ගන්න යන්නේ නැතුව අපි මේ කාල සීමාව අර අලුත් අවුරුද්ද කිව්වා වගේම ගත කළොත් අපිට ජනවාරි මාස වෙනකොට නව සාමාන්‍යකරණයත් එක්ක මේ තියෙන බිය සැක තරමක් දුරට හරි දුරු කළා රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතෙන්දී ජනතාවගේ වගකීම නැවත අපි අවධාරණය කරනවා. ඒ වගේම තමයි දැන් සිරිපා සමය ආරම්භ වුණා. එතෙන්දීත් විශේෂයෙන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ඒක ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරියේදී ප්‍රකාශයක් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ තියෙන තත්ත්වයක් එක්ක ජනතාව තමන්ගේ වගකීම හරියට තේරුම් අරගෙන කටයුතු කිරීම හරි වැදගත් වෙනවා. මෙතෙන්දී ජනතාවගෙන් බහුතරයක් වගකීම් සහගතව හැසිරෙනවා කියන එක තමයි අපිට පේන්නේ. නමුත් සුළුතරයක් ඒ විදිහේ අමතක කළා දාලා ක්‍රියාත්මක වීම මුළු සමස්ත රටටම අනුතුරුදායක තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා එක්කෙනෙක් ඇති මුළු රටක්ම විනාශ කරන්න. ඒක අපි හැමදාම කියපු දෙයක්. PCR පරීක්ෂණය කළාට පස්සේ ඔබ ඉන්න තැනම ඉන්න කියලා පැහැදිලිවම සෞඛ්‍ය අවවාද තියෙද්දි කොළඹ PCR එක කළා අනුරාධපුර යනවා නම්, කොළඹ PCR එක කළා කුරුණෑගල ගාල්ලේ මාතර යනවා නම්, ඒ ඔබ මුළු සමාජයේම තමයි අනුතුරට හෙලන්නේ. දැන් ආසන්නතම දින කිහිපය තුලත් ඒ වගේ සිද්ධි අපිට වාර්තා වුණා. කොච්චර කියලත් අවබෝධයක් නැතුව එහෙම නැත්නම් අවබෝධයක් තිබිලා නොසලකිලිමත් විදිහට මේ අවස්ථා ගත කරන කාලයක් අපි සමහර දෙනෙක්ගෙන් අපි දකිනවා. ඉතින් ඒක සමස්ත රටටම අනුතුරුදායක තත්ත්වයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉදිරි උත්සව සමයේදී බොහෝ දෙනෙක් අහන දෙයක් තමයි සංචරණ සීමා පනවයිද, රට වහයිද, ලොක්ඩවුන් කරයිද කියලා. මං හිතන්නේ බලධාරීන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ එහෙම කරන්න, රජයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ එහෙම කරන්න. ජනතාව වගකීම් සහගතව හැසිරෙනවා නම් විශේෂයෙන්ම රට
විවෘත කළ නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට යන්නේ කොහොමද කියන එක තමයි සෞඛ්‍ය වෘත්තිකයෝ විදිහට අපිත් කල්පනා කරන්නේ. ඒ නිසා එතෙන්ට පාර කපන්න, එතෙන්ට ගමන් කරන්න ජනතාවගේ මේ මොහොතේදී වගකීම් සහගත හැසිරීම හරි වැදගත් වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව මේ කියන පණිවිඩ හරියට ග්‍රහණය කරගෙන තේරුම් අරගෙන අවබෝධයෙන් යුක්ත ක්‍රියාත්මක වුණොත් සංචරණ සීමා තවදුරටත් දැඩි කරන්න අවශ්‍යතාවයක් නැති වෙන එකක් නැහැ. රට ලොක්ඩවුන් කරන්න, ප්‍රදේශ හුදකලා කරන්න, තවදුරටත් ව්‍යාප්ත කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. දැනට හුදකලාක් කරලා තියෙන ප්‍රදේශ පවා රෝගීන් වාර්තා වෙන ස්වභාවයේ සැලකිල්ලට අරගෙන හුදකලා බවින් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සකස් වෙමින් තියෙනවා. ඒ නිසා අපි ජනතාවෙන් ඉල්ලනවා නව සාමාන්‍යකරණයත් එක්ක මේ සංකීර්ණ තත්ත්වයට යටතේ රෝගීන් දවස ගානේ ලොකු ප්‍රමාණයෙන් වාර්තා වෙන තත්ත්වයන් මැද්දේ වුණත් ඔබට සහන සලසන්න, රට විවෘත කරන්න, සාමාන්‍ය ජන ජීවිතයේ නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය මාවත විවර කරන්න තමයි අපි හැමෝම උත්සාහ කරමින් ඉන්නේ. එතෙන්දී ඔබේ සහයෝගය හොඳට ලැබුණොත් ජනවාරි මාසයේ මුල සතිය වෙනකොට මේ තියෙන තත්ත්වයන් කළමනාකරණය කරගෙන නැවත වතාවක් අපිට නව සාමාන්‍යකරණයත් එක්ක අපේ සෞඛ්‍ය පුරුදු පවත්වා ගනිමින් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබේ රටක් විදියට. සිරිපා සමයත් එක්ක විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. මම දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඉතාම පැහැදිලිව කියනවා මේ මොහොත මේ සිරිපා කරුණා කිරීම සම්බන්ධයෙන් ලොකු පිරිසක් ගිහිල්ලා කටයුතු කිරීම සඳහා සුදුසු තත්ත්වයක් නැහැ. විශේෂයෙන්ම මුවාවරණය පැලඳගෙන සිරිපා ඒ කන්ද නගින ඒ කාරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු වෙනවා. වයස්ගත වූවන් සිරිපාදේ යන්න ගත්තොත් එහෙම සෙනගත් එක්ක ඒක ප්‍රශ්නයක් එනවා. ඒකට ක්‍රමවේදයක් හදලා තියෙනවා. මම දැක්කා දිස්ත්‍රික් ලේකම්තුමා සහ ඒ සම්බන්ධයෙන් තියෙන කමිටු ක්‍රියාත්මක වෙමින් යනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක වඩා හොඳින් සම්බන්ධීකරණය කළා අවශ්‍ය සීමා තුල මේ අත්‍යවශ්‍ය මේ අපි චාරිත්‍ර විදියට සමරන දේවල් සමරමින් අර ජනතාව ලොකු එකතු වීමකින් තොරව මේ මොහොතේ සිරිපා කරුණා කිරීමේ කටයුත්ත සිද්ධ වෙනවා නම් හොඳයි. සමහර විට ඔබ වගකීම් සහගතව හැසිරුණොත් මේ සිරිපා සමය එක දවසකින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. ජනවාරි පෙබරවාරි මාර්තු ඒ දක්වාම යනවා. ඒ නිසා ඒ කාල සීමාව වෙනකොට සමහරට පෙබරවාරි මාර්තු වෙනකොට ඔබට සමහර විට සිරිපා යන්න පුළුවන් වාතාවරණයක් එන්න පුළුවන්. ඔබ අද වගකීම් සහගතව හැසිරුණොත් රටක් විදිහට අපි හොඳ තැනකට ගියොත්. ඒ නිසා එතෙක් විවිසීමෙන් කටයුතු කරන්න. ඒ නිසා මේ සිරිපා සමය වගේම අනිකුත් අපි පොදු කටයුතු සම්බන්ධයෙන්ුත් ඒ මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වෙන්න කියන එක තමයි රජයේ වෛද්‍යානික සංගම විදිහට අපි ඉල්ලන්නේ. මරණ සංඛ්‍යාව අපි දැක්ක පළවෙනි රැල්ලේදී ඉතාමත් අඩුයි. දැන් මේ වෙනකොට රෝගීන් ප්‍රමාණයට වගේම මරණ සංඛ්‍යාව දිනපතා වාර්තා වීමක් දකිනවා. ඇත්තටම මොකද මේ දෙවෙනි පාර මෙච්චර මේ මරණ වාර්තා වීම සිද්ධ වෙන්නේ? ඔව් මම හිතන්නේ ඒ කාරණේත් අපි දවස ගානේ සමාලෝචනය කරමින් තමයි යන්න ඕන. දැන් වෙනකොට මරණ 146ක් සිද්ධ වෙලා තියෙනවා. ඔබ කියපු විදිහටම පළවෙනි රැල්ලේදී එහෙම නැත්නම් මාර්තු වල ඉඳන් අපි ඔක්තෝබර් මුල වෙනකම්ම අපිට මරණ 13යි වාර්තා වුණේ මාස 7කටම වගේ. නමුත් එතනින් පස්සේ මේ මරණ 13 දැන් 133ක් මේ දෙවෙනි රැල්ල ආශ්‍රිතව වෙලා තියෙනවා. ඒ දෙවෙනි රැල්ලෙත් නොවැම්බර් පළවෙනිදායින් පස්සේ තමයි අති බහුතරය. නොවැම්බර් මාසෙ විතර මරණ 107ක් විතර සිද්ධ වෙලා තියෙනවා. ඒක දෙසැම්බර් මාසෙ තුලත් මේ ගත වෙච්ච දවස් කිහිපය ඇතුළත දවසකට මරණ 4ක් 5ක් සිද්ධ වෙන තැනට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉදිරි කාල සීමාව මරණ අඩු කර ගන්නවද නැද්ද මේ සියල්ල සඳහා තමයි අපි තීරණය කළේ මරණ සමාලෝචන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පත් කළ යුතුයි කියලා. ඒ කමිටුව පත් කළා. ඒ කමිටුවේ වාර්තා දෛනිකව ජනතාවට මේ කොහොමද මරණ සිදු දැන් හොඳම උදාහරණේ ළමා රෝහල ආශ්‍රිතව දවස් 20ක බිලින්දෙක්ගේ මරණය අවාසනාවන්ත තත්ත්වයක්. ඒතර ඒ කොහොමද එහෙම සිද්ධ වුනේ මේ සම්බන්ධයෙන් මොකද්ද සෞඛ්‍ය අමාත්‍යාංශ සමාලෝචන කමිටුව හොයාගත්තේ මේ වගේ මරණ ඉදිරියේදී වළක්ව ගන්න මොන වගේ ක්‍රියාමාර්ග වලටද යන්නේ? දැන් මෙතන යම් ප්‍රමාදයක් ඒ දරුවා රෝහල්ගත කිරීමේදී ඇති වෙලා තියෙනවද? එහෙම නැත්නම් දැන් ඒ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නම නෙගටිව් වෙලා තියෙද්දි දරුවාට කොහොමද වැළඳුනේ? ඒ අම්මටයි තාත්තටයි කලින් රෝගේ වැළඳිලා හොඳ වෙලා තිබිච්ච කණ්ඩායමක්ද? නැත්නම් ඒ අම්මටයි තාත්තටයි ඉදිරියේදී නැවත PCR එකක් කරලා නැවත තහවුරු කරගත යුතුද? මේ සියල්ල මොකද දැන් ඒ අය හොඳ වෙලා තියෙන අය නම් ඒ අයට ඇන්ටිබොඩි ටෙස්ට් එක කළොත් එහෙම ප්‍රතිදේහ පරීක්ෂාව කිරීම හරහා හඳුනා ගන්න පුළුවන් කලින් රෝගේ ආසාදනය වෙලා හොඳ වෙච්ච ඒ යුවලද්දේ අම්මයි තාත්තයි දෙන්න කියලා. ඒතකොට ඒ වගේ ක්‍රම තියෙනවා හඳුනා ගන්න. ඒතකොට ඒවා කොයි තැන්වලදී පාවිච්චි කරන්න කියලා තාක්ෂණිකව අපි අගීමට ලක් කළ යුතුයි. ඒ කියන කාරණාත් එක්ක මේ වැළැක්විය හැකි මරණ මොනවද? වළක්වන්න බැරි වෙන මරණ මොනවද කියලා අපි වෙන් කරගෙන ඒ ප්‍රමාදයන් සිද්ධ වෙච්ච තැන් හඳුනගෙන දැන් ඒ ජනතාවගේ පැත්තෙන් මොන වගේ ප්‍රමාදයන් සිද්ධ වුනේ රෝහල් ගත කිරීම සඳහා ගෙදර ඉඳන් රෝහල්ට ගෙන යන අතරමඟදී මොන වගේ ප්‍රමාදයන් සිද්ධ වුනේ වාහනයක් හොයාගන්න බැරි වුණාද වාහනේ ගත වෙච්ච කාලය වැඩි වුණාද ඊගාවට රෝහල්ට ආවට පස්සේ යම් අතපසුවීම් සිද්ධ වුණාද මේ සියල්ලම වෙන වෙනම හැම මරණයක් සම්බන්ධයෙන් සිද්ධ කිරීම මේ මරණ සමාලෝචන කමිටුව පත් කිරීමෙන් අපි අපේක්ෂා කළා අතුරු වාර්තාවක් බාර දෙනවා අපි දැක්කට එතනින් එහාට මේ කමිටුව හරහා දෛනිකව යම් තොරතුරු යාවත් කාලීන කිරීමක් අපි දකින්නේ නැහැ ඒ නිසා අපි කරුණාකරලා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමාට කියනවා මේ වාර්තාව දෛනිකව අරගෙන මේ කමිටුව හරහා
ඉදිරියේදී මේ වගේ මරණ සිද්ධ වෙන එක වළක්වන්න අපි ප්‍රධාන අවධානය යොමු කළ යුතුයි. මරණ වාර්තා වෙලා තියෙන විදිහට තැන් විදිහට ගත්තාම වැඩිපුරම වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ. එතනනුත් කොළඹ නගර සභා සීමාව ඇතුලේ සමස්ත රටේ වෙච්ච මරණ වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් කොළඹ නගර සභා සීමාව ඇතුලේ. ඒ නිසා අපි විශේෂයෙන් මේ තැන් ඉලක්ක කළා මේ විශේෂ ජනගණනත්වයේ වැඩි අවදානම් කණ්ඩායම් වැඩිපුර ඉන්න ප්‍රදේශ සම්බන්ධ ඉලක්ක කළා අලුත් උපක්‍රමශීලී ප්‍රවේශයක් අපි සකස් කළ යුතුයි මරණ ඉදිරියේදී වළක්වගෙන කටයුතු කරන්න. මොකද රෝගීන් වාර්තා වෙන ස්වභාවයත් එක්ක මේ හඳුනා ගැනීමත් එක්ක ඉදිරි කාලය තුළ යම් අනතුරක් ඇති වෙලා තියෙනවා මරණ සංඛ්‍යාවත් යම් ඉහළ වගයකට යන්න. මං හිතන්නේ මේ අපි හැමෝම දැස් දැල්ලා බලා ඉන්න එකක් තමයි මේ කොවිඩ් වලට එන්නතක් සකස් වෙයි. එහෙම නැත්නම් එන්නතක් සඳහා නොමැති කියන කාරණය. එතෙන්දී විශේෂයෙන්ම මේ වෙනකොට දැන් අපි කතා කරලා තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ විසින් නිෂ්පාදනය කරපු එන්නත රටවල් කිහිපයක මේ වෙනකොට හදිසි අනුමැතියක් යටතේ ලබා දීම සිද්ධ කරමින් යනවා. විශේෂයෙන්ම එංගලන්තයේ. එතකොට එංගලන්තය තුල ලක්ෂ 4ක් වගේ ඉන්න වැඩිහිටි ජනගහනයෙන් කොටසකට ඒ වගේම ජාතික සෞඛ්‍ය සේවාව තුළ එංගලන්තයේ ඉන්න ඉදිරිපෙළ සේවා සපයන වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට මේ එන්නත් ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ එන්නත් ගැන අපි කතා කිරීමේදී විශේෂයෙන් වැදගත් වෙනවා කාරණා කිහිපයක් අපි අවධාරණය කරන එක. එකක් තමයි මේ එන්නත් කිසිවක් මේ අපි කතා කරන එන්නත හෝ වෙනත් අනිත් අවසන් අධීර වලට ඇවිල්ලා තියෙන එන්නත් කිහිපයක්ම තියෙනවා. එකදු එන්නතක් හෝ මේ දක්වා අවසන් අනුමැතිය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබිලා නැහැ. ඒ නිසා එන්නත් වල ආරක්ෂිත බව පිළිබඳ තවමත් ගැටලුවක් තියෙනවා. ඊගාවට මේ එන්නත් වල අතුරු ආබාධ පිළිබඳ තාම අපි අධ්‍යයනය කරමින් ඉන්නේ. හින්දා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කියන්නේ මේ අවශ්‍ය ප්‍රිකෝෂන්ස් එහෙම නැත්නම් මේ එන්නත් ලබා දීමේදී අවශ්‍ය කරන මේ වටපිටාව සකස් කරගෙන එන්නත ලබා දෙන්න. මොකද අවසන් අනුමැතියක් ඒ අය දීලා නැති තත්ත්වයේ යටතේ. ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ අතුරු ආබාධ මොනවද කියන එක අපි අධ්‍යයනය කරමින් ඉන්නේ. එතෙන්ද විශේෂයෙන්ම දැන් මේ එංගලන්තයේ එංගලන්තය තුල ලබා දෙමින් තියෙන ඇමරිකා එක්සත් ජනපදයේ එන්නතත් එක්ක මතුවෙච්ච සමහර අසාත්මිකතාවයන් නිසා ඒ එන්නත් නිෂ්පාදනය කරන සමාගම්ම දැන් ප්‍රකාශයටපත් කරනවා යම් සැලකිය යුතු ඇලර්ජික් රියැක්ෂන්ස් තියෙනවා නම් එහෙම නැත්නම් අසාත්මික ප්‍රතික්‍රියාවන් මීට පෙර දක්වලා තියෙන පිරිස් වෙත මේ එන්නත ලබා නොදිය යුතුයි කියලා. මොකද මේකේ අත්දැකීම හරි අඩුයි. මොකද සාමාන්‍යයෙන් අපිට ලෝකේ ඊටාම දියුණු තත්ත්වයන් යටතේ පවා මේ දක්වා නිෂ්පාදනය කරලා තියෙන එන්නතක් පළවෙනි අදියරේ ඉඳන් අවසන් අදියරට එන්න අවුරුදු කිහිපයක් ගත වෙලා තිනවා. සමහර එන්නත් අවුරුදු 3 4 5 ගිහින් ගිහිලා තිනවා සාර්ථකම ප්‍රතිඵල එන්නේ. ඒ කියන්නේ අතුරු ආබාධ අධ්‍යයනය කරලා එන්න. නමුත් මේ එන්නත තාම අවුරුද්දක්වත් නැහැ අපි අධ්‍යයනය පටන් අරගෙන. ඒ නිසා අනිවාර්යෙන්ම අතුරු ආබාධ පැවතිය හැකි. අපි දන්නේ නැති දේවල් සිද්ධ විය හැකි. ඒ නිසා ඊටාම පරිස්සමින් ඒ කළමනාකරණය කරගන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඒකින්ද තමයි මේක තාමත් කල්යල් බලමින් ඉන්නේ මේ සඳහා අනුමැතිය අවසන් අනුමැතිය ලබා දෙන්න. ඒ අවසන් අනුමැතියක් එන තාක්කල් මම හිතන්නේ අපේ වගේ රටකට අපි එන්නත හදිසි වෙලා ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි කියලා. එතෙන්ද විශේෂයෙන් මේ දක්වා අපි කරමින් සිටින එන්නත ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම. අපි ඒ සඳහා අවශ්‍ය කරන ලොජිස්ටික්ස් සකස් කිරීම. ඒ කියන්නේ ශීතකරණ අවශ්‍ය නම් වාහන අවශ්‍ය නම් එන්නත ප්‍රවාහනය කරන්න. ඒ කටයුතු අපි හොඳටම කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග සම්බන්ධීකරණය කළා ආසන්නතම අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලැබෙන ආසන්නතම අවස්ථාවේදී අපේ රටේ ඒ තොග ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය කළ යුතුයි. ඒ වගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු වගකීමක් පැවරෙනවා. ඒ තමයි සමාජ සාධාරණත්වයේ සහතික කරන විදිහට මේ එන්නත ලෝකේ පුරා බෙදා දෙන්න ඕනේ. මොකද සීමිත එන්නත් ප්‍රමාණයක් නම් ලෝකේ නිෂ්පාදනය වෙන්නේ. අවසානයේදී මේකේ තරඟකාරීත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. ඒ හරහා සිද්ධ විය හැකි දෙයක් තමයි අපි වගේ මධ්‍යම ආදායම් රටවල් වල දුප්පත් රටවල් වල මේ එන්නත නොලැබී අර තරඟකාරීත්වයෙන් දිනා ගන්න. ඒ කියන්නේ වැඩි මිලක් ගෙවලා මේ එන්නත ලබා ගන්න පුළුවන් රටවල් එන්නත් සියල්ල ලබා ගත්තොත් අපේ වගේ රටවල්ට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ලෝක සෞඛ්‍ය සංවිධානයට වගකීමක් තියෙනවා සමාජ සාධාරණත්වයේ සහතික කළ ලෝකේ පුරා සමානව මේ එන්නත් බෙදා දීම සඳහා මැදිහත් වෙන්න. ඒ වගේම අපේ රටවල් වල රජයන්ට වගකීමක් පැවරෙනවා. ඒ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක සම්බන්ධීකරණය කළා මේ එන්නත අපේ රටට ආසන්නතම මොහොතේදී ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. ඒ වගේම තමයි මේ එන්නත පිළිබඳ අසාමාන්‍ය විශ්වාසයක් තියලා කටයුතු කිරීමත් ඊටාම වැරදි සහගත ක්‍රියාවක් විදිහට අපි දකිනවා. මොකද තාම මේ නිෂ්පාදනය කරන සමාගම්වත් හරියට කියන්න දන්නේ නැහැ මේ එන්නතක් ලබා දීමෙන් මට දැන් එන්නත දුන්නාට පස්සේ මට ආරක්ෂාව ලැබෙනවා කියන එක යම් සහතිකයක් තියෙනවා. 90ක 95ක විතර සහතිකයක් තියෙනවා. නමුත් මගෙන් අනිත් අයට මේ ලෙඩේ බෝ වෙන එකේ හරහා වළක්ව ගන්න පුළුවන් වේද? අනිත් පැත්තෙන් මට මේ එන්නත දුන්නාට පස්සේ මගේ ඇඟට ලැබෙන ප්‍රතිශක්තිය ඔරොත්තු දීමේ හැකියාව කොච්චර කාලයක් මගේ ඇඟ ඇතුලේ දරාගෙන ඉන්න තියෙයිද? කොච්චර කාලයක් රඳා පවතීද? සමහර විට මාස 3ක් මාස 6ක් උපරිම තියෙයි. ඒක තමයි දැනට තියෙන අත්දැකීම. එතකොට මාස 6ක් යනකොට නැවතත් එහෙනම් බූස්ටර් ඩෝස් එකක් දෙන්න වෙයිද එන්නතේ? එතකොට මේ එකක්වත් පැහැදිලි නෑ. ඒ නිසා හොඳම දේ මේ මොහොතේදී මේව සම්බන්ධයෙන් අපි මූලික කටයුතු සිදු වෙන්න ඕන. නමුත් මේ මූලික කටයුතු සිදු වෙන අතරතුරේදී පැහැදිලිවම
දැනට අපි කියලා දීලා තියෙන මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු කිසිවක් අමතක කරන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕන. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි එන්නතක් ආවත් අපිට කාලයක් තව ගත කරන්න සිද්ධ වෙනවා කොවිඩ් එක. එන්නතක් ආව පමණින්ම කොවිඩ් ඉවරයි කියලා අපිට කටයුතු කරන්න බැරි වෙයි. ඒ නිසා එන්නතක් පැමිණෙනතක් අනිවාර්යයෙන්ම එන්නතක් ආවට පස්සෙත් යම් සෑහෙන කාලයක් කොවිඩ් එක අපිට ජීවත් වෙන්න වෙනවා. එතෙන්දී මූලික සෞඛ්‍ය පුරුදු වලින් බැහැර වෙන්නේ නැතුව ඒ පුරුදු සමග නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට ගමන් කිරීම තමයි හොඳම දේ. ඇතිනේ හරිනේ. ඒත් එක්ක මම හිතන්නේ PCR පරීක්ෂණය සම්බන්ධයෙන් අපි කාරණා කිහිපයක් කිව්වා. ඒක තමයි ධාරිතාව මුලින් වැඩි කරගන්න ඕන, අපේ ප්‍රශස්ත මට්ටමට ප්‍රමාදය අඩු කරගන්න ඕන, ගුණාත්මක භාවය වැඩි කරගන්න ඕන කියන කාරණය. එතෙන්දී විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශ අපිට PCR පරීක්ෂණය කරගන්න බැරි වෙන තැන් කිහිපයක් අපේ මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන තැනක් තමයි බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය. අපි මේ සම්බන්ධයෙන් කතා කළා. එතෙන්දී ප්‍රජානායකයන් මැදිහත් වෙලා යම් ප්‍රමාණයකට තිබුණට වඩා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්න තැනකට අටලුගම ප්‍රදේශය ගෙනියන්න පුළුවන් වුණා. නමුත් ඊයේ දවස් තුන නැවත අපිට යම් අවාසනාවන්ත තත්ත්වයක් අපි දැක්කා. විශේෂයෙන්ම යම් ගමක් තෝරගෙන ඒ ග්‍රාම නිලධාරී කොට්ටාසිය තුල අහමු පරීක්ෂණ කරගන්න යාමේදී 400ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙද්දී මුලින් කිව්වා 22ක් කියලා. නමුත් මම අද උදේ කතා කළාම දැනගන්න ලැබුණා හවස් වෙනකොට 50ක වගේ ප්‍රමාණයක් PCR කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි දිගටම මේ ජනතාවට ඇඟිලි දික් කරනවටත් වඩා ඒකත් අපි ජනතාවට මේක අවබෝධ කරගන්න කටයුතු කිරීමත් වැදගත් වෙනවා. එතෙන්දී ප්‍රජානායකයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි අතර මැද්දේදී අපිට ලැබිච්ච සහයෝගය නැවත අපිට ප්‍රජානායකයන්ගෙන් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඉතාම කැපවීමෙන් ඉන්නවා ඒ තත්ත්වය කළමනාකරණය කරගන්න. ප්‍රදේශයේ තුරු තවදුරටත් රෝගේ ව්‍යාප්ත නොවන තැනට කටයුතු කරන්න. ප්‍රදේශයෙන් එළියට දැන් අපි දැක්කා මේ අටලුගමින් එළියට අටලුගමත් එක්ක සම්බන්ධකම් පවත්වයි කියන පදනමින් බුලත් සිංහල ගමක කරපු PCR පරීක්ෂණ වලත් පොසිටිව් කිහිපයක් ආවා. කියන්නේ 20කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වුණා. ඒ නිසා අපිට කළුතර දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්න, ලංකාවේ අනිත් තැන් වලටත් මේ තත්ත්වය ව්‍යාප්ත වෙන එක වළක්වන්න විශේෂයෙන්ම අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන්හි යම් වෙනසක් සිදු කළ යුතුයි කියලා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ජාතික මට්ටමේ සහයෝගය අටලොගම් ප්‍රදේශයේ වැඩ කරන වෘත්තිකයන් සඳහා මීට වඩා ඒ සම්බන්ධීකරණය ලැබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයට ගිහිල්ලා අඩුම ගානේ ජාතික මට්ටමින් කණ්ඩායමක් මේ ප්‍රදේශවලට යවලා එතන ඉන්න සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සහයෝගය ලබා දීම අත්‍යවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඒ අය ඊටාම කැපවීමෙන් වැඩ කරමින් ඉන්නවා. නමුත් ඒ අයගේ සීමාවෙන් බාහිරට සමහර ප්‍රශ්න ගිහිල්ලා තියෙන තත්ත්වය යටතේ වසංගත රෝග විද්‍යාංශයේ මේ අටලොගම් වගේ දුෂ්කර ප්‍රදේශ සම්බන්ධ කියන්නේ ජනතා සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා තියෙන තැන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඒ තැන් වලට අලුත් උපක්‍රමශීලී ප්‍රවේශයක් හඳුන්වලා දීලා කටයුතු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක් නිසා මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක් නිසා අපි මේ තාක්කල් මහජන සෞඛ්‍ය විෂයන් ගොඩක් අපි ජයග්‍රහණය කරපු රටක්. අපි පෝලියෝ තුරන් කරපු, මැලේරියාව තුරන් කරපු, රුබෙල්ලා නැති කරපු රටක්. එතකොට අපි ඒ සියලුම ඒ ව්‍යාපෘතිවලදී ඒ කාර්යයන් කළා ඉලක්ක වලට යනකොට ජනතාවගේ සහයෝගයත් එක්ක තමයි අපි එතෙන්ට ගියේ. ඒතකොට කොවිඩ් ජනතාවගේ සහයෝගය නැතුව අපිට දිනන්න බෑ. ඒ නිසා ජනතාවගේ සහයෝගය හැම කොටසකම ජනතාවට මේක වැදගත් වෙනවා. ඒ කියන්නේ මේක ಜಾති ආගම් ભેදයකින් තොරව කොවිඩ් එන්නේ ඔබට. ඒ නිසා ඒ සියලු කොටස් අපිට එක කොටසක්වත් අමතක කරලා දාලා ඒගොල්ලෝ වැඩක් නැහැයි කියලා අපිට රටක් විදිහට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා ඒ සහයෝගය ලබා ගැනීම සඳහා අලුත් උපක්‍රමශීලී ප්‍රවේශයක් ජනතාව බලකරණයට ලක් කරන්න, ප්‍රජානායකයන් හරහා ජනතාවට හරියට පණිවිඩය ගෙනියන්න යම් වෙනස් උපක්‍රමශීලී ප්‍රවේශයක් මේ ප්‍රදේශ සඳහා ඇති විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා වඩා පුළුල් සංවාදයක් රට තුළ නිර්මාණය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එතෙන්දී වසංගත රෝග විද්‍යාංශය වගේම ජාතික මට්ටමේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මීට වඩා වැඩි සහයෝගයක් අටලොගම් ප්‍රදේශය සඳහා ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ප්‍රදේශ හමුදාපව කැඳවන්නලා තියෙනවා. අපි දැක්කම හමුදා ආරක්ෂා දාලා තියෙනවා. ඇත්තට මේ ජනතාව මේක සම්බන්ධයෙන් මොකක්ද මේ ඇතිලා තියෙන තත්ත්වය? ඇත්තටම හමුදාව සහ පොලිසිය යොදවන්න සිද්ධ වුණේම ඒ අපේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙච්ච හින්දා. ඒතර ඒක අහඹු සිද්ධියක් විදිහට වඩා අපිට මේ මතුවෙන්න තිබිච්ච අවදානම සම්බන්ධයෙන් බිහිවෙච්ච සැක සංකා සහ ඒ වෘත්තිකයන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරු ඇතුළු ඒ කණ්ඩායමේ තිබිච්ච සැක සංකා සහ ඒ ප්‍රදේශය තුළ ඇත්ත වශයෙන්ම නිර්මාණය වෙච්ච සමහර සාධකත් එක්ක තමයි අපිට හමුදාව යොදවන්න සිද්ධ වුණේ. නමුත් අපි විශ්වාස කරනවා දිගින් දිගටම මෙහෙම හමුදා සහ ආරක්ෂකාංශ පිරිවරාගෙන කළ යුතු වැඩක් නෙමෙයි PCR පරීක්ෂණය කියන්නේ. මේක සෞඛ්‍ය වෘත්තිකයන් විසින් කළ යුතු කාර්යභාරයක්. ඒ නිසා මේ අවදානම දුරු කරනවා කියන සහතිකය දෙන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රජානායකයන් සහ ප්‍රදේශ ජනතාවටම තමයි. මොකද අර ගහන සිද්ධියේදී අපි දැක්කනේ ඒ පුද්ගලයෙක් ඊටාම අවිනීත විදියට සහ දඩබ්බර විදියට හැසිරෙනකොට අනිත් පිරිස ඒ දිහා
ඉන්නට අත් දෙක තියාගෙන බලාගෙන හිටියා. ඒතකොට ඒකත් එක්ක තමයි මේ සැක සංකා විශ්වාස මතුවුනේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලනවා ඒ ප්‍රදේශවල ජනතාවගෙන් මීට වඩා සක්‍රීය විදිහට ඔබ වගකීම් සහගත පුරවැසියෝ විදිහට ඒ වැරදි සිද්ධි වලට එරෙහි වෙන්න ඒ හරහා ඒ ප්‍රදේශයට එන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුරු කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කරනවා කියන ඒ සහතිකය ඔබට තමයි හොඳටම දෙන්න පුළුවන් වෙන්නේ. සහතිකය ලබා දෙන්න. ඒ හරහා අර අනවශ්‍ය සැක සංකා නැතුව මේ සියලු දෙනාත් එක්ක සංහිඳියාවෙන් යුක්තව මේ ගමන ඉස්සරහට ගිහිල්ලා ප්‍රදේශයේ ඇත්තම මිනිස්සු අවබෝධ කරගෙන මේ PCR පරීක්ෂණ වලට ඇවිල්ලා අපි අවදානම හරියට තක්සේරු කරපු දවසට තමයි අපි මේ ප්‍රදේශය සම්බන්ධ වගේම රටක් විදිහට කොවිඩ් පාලනය කිරීම සම්බන්ධයෙන් සාර්ථක තැනකට එන්න පුළුවන්. හරි. News Hub. Peopleizing the news.